ආයිබෝවන් සුබුදෑසනක්. අද නීති වැඩසටහනින් තවත් හරවත් කතා බහක් ආරම්භ කරන්නට අපි හිතුවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මාතෘකාව ප්‍රකාශ කරන්නම්. ඉස්සෙල්ලාම අපි අද සම්පත්දායකයව හඳුන්වා දෙනවා. ඒ තමයි ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ කපිල ලියනගමගේ මැතිතුමන් අදත් අපේ මැදිරියට පැමිණලා තිබෙනවා. මේ සාකච්ඡාව පවත්වාගෙන යන්නට ආයිබෝවන් ඔබතුමන්ට. ආයිබෝවන්. හොඳයි. අද අපි නීතිය වැඩසටහනින් අපහාසය ගැන කතා කරන්නට හිතුවා. මේ අපහාසය කොහොමද නීති ඉදිරියේ අධිකරණ ඉදිරියේදී බලාත්මක කරගන්නේ? ඒ සම්බන්ධයෙන් වන්දි ඉල්ලනවා නම් කොහොමද කටයුතු කරන්නේ කියලා කතා කරන්නට නීතිචිතුමනි අපි හිතුවා. ඉතින් මොකද්ද මේ අපහාසය කියලා කියන්නේ? මීට අවුරුදු 20කට විතර එපිට අපහාසය සම්බන්ධයෙන් අපරාධ නීතියත් කටයුතු කරන්න හැකියාව තිබුණා. ඒ කියන්නේ අපරාධ නීතියෙත් අපහාසය කියන එක වරදක් වශයෙන් තිබුණා. 1994න් පසුව ලංකාවේ විවිධ මාධ්‍ය ආයතනවල කතුවරුන්ට මට මතක විදියට කතුවරු 2 දෙනෙක් පමණ මහාධිකරණයේ මේ ඒකට කියන්නේ සාපරාධී අපහාස නීතිය. සාපරාධී අපහාස නීතිය යටතේ ඔවුන්ට විරුද්ධව අධිචෝදනා පත්‍ර බාර දීලා විශේෂයෙන්ම එවකට රටේ සිටපු ජනාධිපතිනියට අපහාස කරයි කියලා නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍ර බාර දීලා අපරාධ වරදක් විදියට ඒ විභාග සිද්ධ වුණා. සරලව කිව්වොත් එහෙම දඬුවම් දෙන්න පුළුවන්. දඬුවම් දෙන්න පුළුවන්. සිරදඬුවමක් හෝ දණ්ඩනයක් නියම කරන්න පුළුවන්. ඒ සිද්ධි මාලාවෙන් පසුව මම හිතන්නේ රජයට බලපෑම් ඇති වුණා මේ සාපරාධී අපහාස නීතිය ප්‍රජාතන්ත්‍රවාදී රටක නොතිබිය යුතු දෙයක් කියලා. මොකද එමගින් විශේෂයෙන්ම මේ අදහස් පළ කිරීමේ නිදහස, විශේෂයෙන්ම මාධ්‍ය ආයතනවලට තිබෙන නිදහස, මාධ්‍යකරුවන්ට තිබෙන නිදහස සීමා වෙනවා කියන මතිමතාන්තරය ඇති වෙලා ඊට පසුව අපේ රටේ පාර්ලිමේන්තුව විසින් එම සාපරාධී අපහාස නීතිය අපේ අපරාධ නීතියෙන් ඉවත් කෙරුවා. දැන් ඉන් පසුව යම්කිසි පුද්ගලයෙක් විසින් කරන ලද අපහාසාත්මක ප්‍රකාශයකින් හානියක් පීඩාවකට පත්වෙච්ච පාර්ශවයකට දැන් අද තියෙන ප්‍රතිකර්මය තමයි අධිකරණයක් ඉදිරියේ තිබෙන එකම ප්‍රතිකර්මය තමයි සිවිල් නීතිය යටතේ ඒ සඳහා අලාභය කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑම. ඒ කියන්නේ හිරේ දාන්න බෑ අපිට වන්දි විදියට මුදල් අය කරගන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඒකෙන් ඒ සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වුණත් අපිට දැන් අද වෙන විට දකින්නට තිබෙන දේ තමයි විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යවල තිබෙන දියුණුවත් සමග නැත්නම් ඒ ප්‍රචලිත වීම සමග කිසි වග විභාගයක් නැතුව පුද්ගලයන්ට අපහාස කිරන්න තත්වයකට සමහර කොටස් පෙළඹිලා තිබෙනවා. මොකද ඔවුන් දන්නවා මේ සාපරාධී අපහාස නීතිය නැති කල ඔවුන්ට වග විභාගයක් නැතුව නැත්නම් ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් නැතුව තවත් කෙනෙකුට අපහාසයක් කරලා නිදහසේ බේරලා ඉන්න පුළුවන් කියන ඒ අදහස ඇති වෙලා තිබෙන නිසා අද එවැනි ප්‍රශ්නයක් අපේ සමාජයේ ඉදිරියේ තිබෙනවා. ඔව් හොඳයි. දැන් මේ අපහාසය ගත්තහම මේක පුද්ගලයන් පුද්ගලයාට වෙනස්ද සාපේක්ෂයිද? කොහොමද මේ අපහාසය නිර්ණය කරන්නේ? මේක මට අපහාසයක් සිද්ධ වුණා කියලා. ඔව් දැන් මම ඔබට කලින් සඳහන් කෙරුවා අපහාසය ගැන සරල නිර්වචනයක්. දැන් ඒ නිර්වචනය කරනකොට අපි සලකනවා මේ අපහාසාත්මක ප්‍රකාශයක්. පළමුව කොට අපහාසාත්මක ප්‍රකාශයක් තිබෙන්න ඕන. දැන් අපහාසාත්මක ප්‍රකාශය යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධයෙන් දැන්
විවිධ ආකාරයට අපහාසාත්මක ප්‍රකාශ සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි සරලව ගත්තොත් ඕනෑම පුද්ගලයෙකුට සමාජයේ අපි කියනවා තත්ත්වයක් පිළිගැනීම තියෙනවා. ඒ කියන්නේ ඔහු හෝ ඇය දැන් ජීවත් වෙන ඒ සමාජය තුල ඒ පුද්ගලයන්ට විවිධ පිළිගැනීම් තිබෙනවා. දැන් අපි මේ අපහාසාත්මක ප්‍රකාශයක් සැලකිල්ලට ගන්නකොට ඒක මිනුම් දණ්ඩ වෙන්නේ ඒ අපහාසාත්මක ප්‍රකාශය අර ඒ අදාළ පුද්ගලයාට සමාජයේ තිබෙන පිළිගැනීම ඒ තත්ත්වය සැලකිල්ල අඩුවෙන ආකාරයේ ප්‍රකාශයක්ද කියන එක. දැන් ඒක අපි තවදුරටත් ඉස්සරහට කියලා කල්පනා කරුවොත් දැන් දේශපාලනඥයෙකුට සමාජයේ තිබෙන පිළිගැනීම එක මට්ටමක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙකුට තියෙන සමාජයේ පිළිගැනීම තවත් මට්ටමක් වෙන්න පුළුවන්. ප්‍රදේශයේ නැත්නම් මේ ග්‍රාමීය ප්‍රදේශයක සමාජ සේවා කටයුතු කරන තැනැත්තෙකුට ඔහුටත් පිළිගැනීමක් තිබෙනවා. ඒක නිසා වැදගත් වෙන්නේ ඇත්තටම ඒ පුද්ගලයාට, ඒ කියන්නේ මේ අපහාසයට ලක්වන පුද්ගලයාට සමාජයේ යම් පිළිගැනීමක් තත්ත්වයක් තියෙනවද කියන එක. එහෙම තිබෙන ඕනෑම අයෙකුට තව කෙනෙක් විසින් අපහාසයක් කරපු අවස්ථාවකදී ඔහුට නීතිය පිහිට පැතීමට හැකියාව තිබෙනවා. ඒ කියන්නේ දැන් ඔබ කියන විදිහට දැන් අපි කියමු සමාජයේ පිළිගැනීමක් නැති කවුරුත් නොදන්න පුද්ගලයෙක් කියලා. ඔහු කාටවත් කරදරයක් නැතුව බොහොම සාමකාමීව ඉන්න සාමාන්‍ය පුද්ගලෙක්. ඒකට ඒ වගේ කෙනෙක්ට අපහාසයක් දැන් ඔහුට හිත රිදෙන හරි ඔහු සම්බන්ධ ව්‍යාජ ප්‍රකාශයක් සිද්ධ කරන් පස්සේ ඔහුට අපහාසය සම්බන්ධ නිසාධිකරණයට යන්න බෑ කියලාද ඔබ කියන්නේ? නෑ ගෞරි. මම අදහස් කරන්නේ මේකයි. දැන් මම සමාජය කියන්නේ දැන් සමාජය කියන්නේ මේ ලංකාවේ සමස්ත සමාජය නෙමෙයි. දැන් අපි මෙහෙම ගමු. දැන් ගමක මරණාධාර සමිතියක් කියන්නේ. දැන් එතකොට ඒ වගේ කුඩා තැනත් සමාජයක්. එතකොට දැන් ඒ වගේ තැනක අපි කියමු සමාජිකයෝ 25ක් ඉන්නවා කියලා. දැන් එවැනි තැනක වුණත් ඉන්න සමාජිකයෙක් සම්බන්ධයෙන් තව කෙනෙක් යම්කිසි අපහාසාත්මක ප්‍රකාශයක් කරන්න පුළුවන්. එතකොට එවැනි අපහාසාත්මක ප්‍රකාශය අර ඒක එයින් අපහාසයට ලක්වෙන පුද්ගලයාගේ ඔහුට ඒ කුඩා සමාජය තුළ තිබෙන පිළිගැනීම අඩුවෙන ආකාරය ප්‍රකාශයක් වෙන්න පුළුවන්. එය මුළු ලංකාවේ සියලු දෙනා දැනගත යුතු නැත්නම් මුළු ලංකාවටම ප්‍රසිද්ධ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එවැනි කුඩා සමාජයක සමාජ කොටසක වුණත් එවැනි අපහාසයක් සිද්ධ වෙනවා නම් ඒකට ලක් වෙන පුද්ගලයාට නීතිය පිළිපද බදන්න පුළුවන්. හොඳයි. දැන් මේ අපහාසය විවිධ කාණ්ඩ වලට කොටස් කරන්න පුළුවන්ද? ඔව් මෙහෙමයි. දැන් අපි දැන් මුලින්ම කතා කරුවානේ මේ සාපරාධ අපහාසය දැන් ලංකාවේ නීතිය නෙමෙයි. එතකොට තියෙන්නේ අපිට මේ සිවිල් අපරාධ වගකීම. දැන් එතකොට මම ඔබට සඳහන් කරුවා අපහාසාත්මක ප්‍රකාශය. ඒ ඉතා වැදගත්. අපහාසාත්මක ප්‍රකාශය කියන එක. දැන් අපහාසාත්මක ප්‍රකාශයක් වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තිබෙනවා. දැන් අපිට පළවෙනියට සලකන්න පුළුවන් පුද්ගලයෙකුගේ චරිතය සම්බන්ධයෙන් සිදු කරන අපහාසාත්මක ප්‍රකාශ. දැන් මේ හැම කෙනාගේම චරිතයනේ වැදගත් වෙන්නේ. එතකොට දැන් අපි කියමු ඒ පුද්ගලයාගේ චරිතය සම්බන්ධයෙන් තව කෙනෙකුට කියන්න පුළුවන් නැත්නම් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඔහු වංක පුද්ගලයෙක්. එයා වංචනික පුද්ගලයෙක්. එහෙම නැත්නම් ඔහු යම් අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙක්. එහෙමත් නැත්නම් මෙයා බොරුකාරයෙක්. මෙයා විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක්. මෙයාගේ චරිතය හොඳ නැහැ. හොඳ නැහැ. විශේෂයෙන්ම දැන් ඔය කියන්නේ චරිතය කියන්නේ සදාචාරාත්මක විරෝධී දේවල් වල නිරත වෙන පුද්ගලයෙක්. දැන් ඒවා සියල්ලම ගත්තාම ඒ අදාළ පුද්ගලයාගේ චරිතයට සම්බන්ධ කාරණා. දැන් ඊට ඇරුණුකොට චරිතයට සම්බන්ධ නොවන ආකාරයේ
අපහාසාත්මක ප්‍රකාශත් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි කියමු යම්කිසි පුද්ගලයෙකුගේ ශාරීරික දුබලතාවයක් ගැන කරන ප්‍රකාශය. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය පිළිබඳ තව කෙනෙක් විසින් කරන ප්‍රකාශ. එහෙම නැත්නම් යම්කිසි ඒ පුද්ගලයාට යම්කිසි අපි කියනවා බෝ වෙන රෝගයක් මොනවා හරි එහෙම රෝගයකට ඔහු ලක් වෙලා ඉන්නවා කියලා කරන ප්‍රකාශ. දැන් එවැනි ප්‍රකාශ චරිතය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ නෙමෙයි. හැබැයි එවැනි ප්‍රකාශ කිරීම මගින් අර ඒ ලක්වන පුද්ගලයා සමාජය විසින් කොන් කිරීමකට ලක් කරනවා. එහෙම නැත්නම් ඔහු සමාජයේ පිළිකුලකට භාජනය වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් දැන් තව එකක් තියෙනවා තව කාරණාවක් දැන් සමහරලාට දැන් මේ අවස්ථාවක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් ගැන කියනවා මේ පුද්ගලයාට මේ පියෙක් නැහැ. කියන්නේ ඔහුගේ සුජාතභාවය ගැන අදහස් ප්‍රකාශ කරනවා. දැන් එවැනි අවස්ථාවකදී එය ඔහුව සමාජයේ සමච්චලයට ලක් වෙන්න පුළුවන්. ඔහු සමාජයේ කොන් කෙරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු ඉන්න සමාජයේ. එතකොට එවැනි දෙයක් ඔහුගේ චරිතයට කෙලින්ම සම්බන්ධ නොවුනත් එයත් අපහාසාත්මක ප්‍රකාශයක් විදියට නීතියේ සැලකිල්ලට ගන්නවා. ඔව් පුංචි බාධා කිරීමක් දැන් ඔබ කිව්වා දැන් ඒ කියන්නේ චරිතය සම්බන්ධයෙන් නෙවෙයි. නමුත් ඒ සිද්ධිය ඇත්ත වෙන්නට ඕනේද? දැන් උදාහරණයක් විදිහට ඔබ ගත්තේ පියෙක් නෑ කියන කතාව කියමුකෝ. ඔහු කෙලින්ම සමහර වෙලාවට කියනවා ඇති අවජාතකේ කියන ඒ වචනේ පාවිච්චි කරනවා ඇති. එවැනි අවස්ථාවක ඒක ඇත්ත සත්‍ය කාරණයක් විය යුතුමද? එහෙම නැත්නම් ඒක බොරු කතාවක් නම්ද අපහාසයට යන්න පුළුවන්? නැත්නම් ඇත්තටම අපි කියමුකෝ පියෙක් නැහැයි කියලා. ඒ කතාව ඇත්ත. නමුත් මට එතනින් මානසික පීඩනයක් හරි සමාජයේ කොන්වීමක් හරි තියෙනවා නම් අපහාස සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පුළුවන් කියලාද ඔබ අදහස මතු කළේ? නෑ මම ඔබට දැන් ඔබට කියා සිටියේ මේ ප්‍රධාන වශයෙන් චරිතය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ මගින් අපහාසයක් සිද්ධ වෙන්න පුළුවන්. දෙවනුව අර මන් දෙවනුව සඳහන් කරපු චරිතය සම්බන්ධයෙන් නොවුනත් ඔහුගේ ශාරීරික දුබලතාවයක්, ඔහුගේ අසනීප තත්වයක්, එහෙම නැත්නම් ඔහුගේ ජන්මභාවය පිළිබඳව එවැනි දෙයක් සම්බන්ධයෙන් කරන ප්‍රකාශයකුත් අපහාසාත්මක ප්‍රකාශයක් වෙන්න පුළුවන් කියන එක. දැන් මම ඔය ඔබ අහපු ප්‍රශ්නය මේ ඒ කියන්නේ ඒක සත්‍යද අසත්‍යද කියන එක ඒක මම ඔබට පසුව අපි ඉගෙන සාකච්ඡා කරමු. මොකද යම්කිසි ප්‍රකාශයක් සත්‍යයි කියන එක ඇත්තටම විත්තිවාචකයක්. ඒ නිසා දැන් පැමිණිලිකාරයා කියන්නේ අපහාසයට ලක් වෙච්ච පුද්ගලයා අධිකරණයේ ඉදිරියට යනකොට ඔහුවට විරුද්ධව කරපු අපහාසාත්මක ප්‍රකාශය අසත්‍යයි කියලා මේ ගැඹුරින් නැත්නම් දීර්ඝව ඒ ගැන කරුණු දැක්වීමක් හෝ සනාථ කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒක විත්තිකරුට තමයි ඒ ඔප්පු කිරීමේ භාරය තිබෙන්නේ. තමන් කියපු දේ, තමන් ප්‍රසිද්ධ කරපු අපහාසාත්මක ප්‍රකාශය සත්‍යයි කියන කාරණාව ඔප්පු කිරීමේ භාරය තියෙන්නේ විත්තිකරුට. දැන් මම ඔබට මේ දැන් ප්‍රධාන වශයෙන් අපි දැන් කාරණා දෙකක් ගැන සඳහන් කරුවානේ. දැන් ඊට අමතරව තුන්වෙනුවටත් තව කාරණාවක් තිබෙනවා මේ අපහාසාත්මක ප්‍රකාශයක් සිද්ධ වෙන්න පුළුවන් විදියක්. ඒ තමයි දැන් අපි දන්නවනේ මේ වෘත්තීය වේදීන් සිටිනවා. දැන් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, නීතිඥවරයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන්. දැන් එවැනි අයගේ ඇත්තටම ඔවුන්ගේ වෘත්තීය නිපුණතාවය කියන එක ඔවුන්ට හරි වටින දෙයක්. ඒක ඔවුන් බොහොම ඒ නිපුණතාවය දැඩි ලෙස ආරක්ෂා කරනවා. දැන් ඔහු හදාගන්න නම අනුවනේ සේවාදායකයෙක් කියන්නේ. මොකද මං හිතන විට වෘත්තීය වේදීන්ට ආචාර ධර්ම පද්ධතිය අනුව ඇඩ්වර්ටයිස් කරන්න බෑ. එතකොට ඔහු හදාගන්න නිපුණත්වය මත තමයි ඔහුගේ ප්‍රජාව, ඒ කියන්නේ ක්ලයන්ට් බේස් එක ඇති වෙන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවක නම කියන දේ ඔහුගේ ගරුත්වය හරියට වටිනවා.
ඉතින් එවැනි අවස්ථාවකදී මම හිතන්නේ ඔබ මතු කරන්න හදන කාරණේ තමයි සමහර වෙලාවට එවැනි පුද්ගලයෙක්ට වෘත්තිය සම්බන්ධයෙන් කරන අපහාසය. අපි ඒ ගැන කතා කරමු. දැන් ඇත්තටම ඔබ කිව්වා හරිය. දැන් මේ බොහෝ දැන් වෘත්තීය වේදීන් ඒ වෘත්තිය වලට සම්බන්ධ ආචාර ධර්ම තිබෙනවා. දැන් අපේ වෘත්තිය ගත්තොත් අපේ නීතිඥ වෘත්තිය ගත්තොත් අපිට ප්‍රචාරණ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අපි ගැන මිනිස්සු දැනගන්නේ අපි කියනවා by word of mouth. තව සේවාදායකයෙක් විසින් අපි ගැන තව සේවාදායකුට පැවසීම මගින් තමයි ඒ වගේ තමයි අපි ගැන තව කෙනෙක් දැනගන්නේ. ඉතින් දැන් එහෙම තියෙනකොට අපිට යම්කිසි සමාජයේ වෘත්තීය වශයෙන් අපිට යම්කිසි තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වය අපිට ඉතා වටිනවා. එතකොට එවැනි ඒක ගොඩාක් වෘත්තීය වේදින්ට ඒ තත්ත්වය පොදුයි. දැන් එහෙම වෘත්තීය වේදියෙක්ගේ ඒ නිපුණතාවය නැත්නම් ඔහුගේ ඒ හැකියාව දක්ෂතාවය අව탁සේරු කරන ආකාරයේ ප්‍රකාශයක් යම්කිසි පුද්ගලයෙක් කෙරුවොත්, ඒ කියන්නේ ඔහුට වැඩක් කරන්න බෑ, මේ යා ඉච්චර ඔය හිතන තරම් දක්ෂ නෑ, ඒ වගේ ආකාරයේ මොන හරි එහෙම දෙයක් කිරුවොත් අන්න ඒකත් අපහාසාත්මක ප්‍රකාශයක් වෙනවා. එතකොට ඒක ඔහුගේ චරිතය සම්බන්ධයෙන් කෙලින්ම කරන ප්‍රකාශයකුත් නෙවෙයි. නැත්නම් ඔහුගේ ශාරීරික දුබලතාවයක් සම්බන්ධයෙන් හෝ අසනීපයක් සම්බන්ධයෙන් ඔහුගේ ජන්මභාවය ප්‍රශ්න කරන ප්‍රකාශයකුත් නෙවෙයි. නමුත් ඔහුගේ වෘත්තීයමය හැකියාවන් අව탁සේරු කරන ප්‍රකාශයක් වුණොත් එයත් අර මං කලින් සඳහන් කරපු අපහාසාත්මක ප්‍රකාශයක් කියන කාණ්ඩයට වැටෙනවා. ඔව්, ඒ කියන්නේ අපහාසය තමන්ගේ චරිතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චරිතය නොවන කාරණා හෝ වෘත්තිමය මට්ටමේ ඔහුගේ වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් වෙන්න පුළුවන්. දැන් මේ නීතිඥතුමනි, දැන් මේ අපහාසාත්මක ප්‍රකාශයක් සිද්ධ කරනකොට කොහොමද ඒක ලිඛිත ප්‍රකාශයක්ද එහෙම නැත්නම් වාචිකවද ප්‍රසිද්ධියේ සමහරලාට ඒක කියලා තියෙන්න පුළුවන් මිනිස්සු දෙතුන් දෙනෙක් ඉදිරියේ. කොහොමද ඒක අපි නිර්ණය කරගන්නේ මට මේ කරපු අපහාසය සම්බන්ධ? ගෞරි, දැන් මම මුලින්ම අපහාසාත්මක ප්‍රකාශය නිර්වචනය කරනකොට මම ප්‍රධාන වශයෙන් ඔබට කියා සිටියා අපහාසාත්මක ප්‍රකාශයක් තියෙන්න ඕන. ඒ අපහාසාත්මක ප්‍රකාශය ප්‍රසිද්ධ කරලා තියෙන්න ඕන. දැන් මම අපහාසාත්මක ප්‍රකාශය ගැන දැන් කරුණු දැක්කුවා. දැන් මේ ප්‍රසිද්ධ කිරීම කියන කාරණාව අපි සැලකිල්ලට භාජනය කෙරුවොත්, දැන් මේ ප්‍රසිද්ධ කිරීම කියන එක මේ මුද්‍රිත මාධ්‍යයක් ඔස්සේ හෝ විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ ප්‍රසිද්ධ කිරීම අත්‍යවශ්‍ය නැහැ. දැන් ගොඩක් කට්ටිය හිතන්නේ මේ විදිහට මේක පත්තරයක හෝ රූපවාහිනිය හෝ ගුවන් විදුලියේ යන්න ඕනේ, එතකොට තමයි මේ අපහාසය සිද්ධ වෙන්නේ කියන එක. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. දැන් මම අර ඔබට කලින් සඳහන් කරුවා අර ගමක මරණාධාර සමිතියක වගේ තැනක වුණත් යම්කිසි සමාජිකයෙක් සම්බන්ධයෙන් තවත් සමාජිකයෙක් අපහාසාත්මක ප්‍රකාශයක් කෙරුවොත් ඒ අපහාසාත්මක ප්‍රකාශයක් වෙනවා කියන එක. නමුත් දැන් උතන තියෙන ප්‍රශ්නේ තමයි මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් පළ වුණොත් හරි විකාශනය වුණොත් ඒ වාර්තාගත වෙනවා. දැන් අපි පුවත්පතක් ගත්තොත් පුවත්පතේ ඒක සටහන් වෙනවා. එතකොට අපිට පුවත්පත කෙලින්ම සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. රූපවාහිනී වැඩසටහනක් වුණොත් එයත් පටිගත කරගන්න හැකියාව තියෙනවා. ගුවන් විදුලියෙත් එහෙම හැකියාවක් තිබෙනවා. දැන් එතකොට ඒ නඩුවකදී මේ මෙහිම ප්‍රකාශයක් අහවලා විසින් කරලා තියෙනවා කියන කාරණාව ඔප්පු කිරීමට එච්චර අපහසුතාවයක් නැහැ. මොකද ඒ අදාළ ලේඛනය හෝ ඒ පටිගත කිරීම කෙලින්ම තිබෙන නිසා. නමුත් මේ වාචිකව කරන ප්‍රකාශ යම් කුඩා කණ්ඩායම් සිටින තැන්වලදී වාචිකව කරන ප්‍රකාශ ඔප්පු කිරීම සමහරලාට අපහසුයි. දැන් සමහරලාට කාර්යාලයක තුලකදී අපහාසාත්මක ප්‍රකාශයක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් කාර්යාලයේ ඉන්න කිසිම කෙනෙක් නඩු විභාගයකදී සාක්ෂි දෙන්න ඉදිරිපත් නොවෙන්න පුළුවන්. එතකොට මෙහෙම අපහාසාත්මක ප්‍රකාශයක් විත්තිකාරයා පැමිණිලිකාරය සම්බන්ධයෙන් කරාද කියන කාරණාව ඔප්පු කරන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් දැන් අර ඔබ අහපු ප්‍රශ්නය ඇත්තටම අපේ නීතිය සරලවම තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් අපි කියමුකෝ බිරිඳ සම්බන්ධයෙන් ස්වාමි පුරුෂයාට අපහාසාත්මක ප්‍රකාශයක් කෙරුවත් එයත් ප්‍රමාණවත් අපහාසය සිද්ධ වෙන්නේ.
දැන් බිරිඳ ගැන අපහාසාත්මක ප්‍රකාශයක් ස්වාම්පුරුෂයට කෙරුවොත් බිරිඳට නඩු නිමිත්තක් ඇති වෙනවා. මොකද තව කෙනෙක් කියන්නේ ස්වාම්පුරුෂයාට කරපු ඒ දැන්වීම ප්‍රමාණවත් ප්‍රසිද්ධ කිරීම කියන දේ සිද්ධ වෙන්නේ. හැබැයි දැන් මම ඔබට වෙන කිසිවෙක් නැති තැනකදී මම ඔබට කොපමණ මට්ටමේ අපහාසයක් සිද්ධ කරත් එතන ප්‍රසිද්ධ කිරීමක් නෑ. මොකද තව කෙනෙක් මේක දැනුවත් වෙන්නේ නෑ. එතකොට එවැනි අවස්ථාවක් අපහාසයක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් ඊට එහා තව තෙවන පාර්ශවයකට ඇසෙනසේ හෝ කියවීමට ලැබෙනසේ අසත්‍ය ප්‍රකාශයක් කෙරුවොත් එය ප්‍රසිද්ධ කිරීමක් වෙනවා. හොඳයි, දැන් අපි මේ අපහාසය ගැන කතා කරනකොට ඍජුවම කරන ප්‍රකාශ ගැන කතා කරා. දැන් මේ කෙලින්ම මේ අපහාසය සිද්ධ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් වක්‍රාකාරයෙන් කරන අපහාසක් තියෙනවද? මොකක්ද ඒ සම්බන්ධව? ඔව් ගෞරි, දැන් අපහාසාත්මක ප්‍රකාශයක් බොහෝ අවස්ථාවලදී ඒ වචන බැලූ බැල්මටම ප්‍රකාශ කරලා තියෙන වචන බැලූ බැල්මටම අපහාසාත්මක වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී එය බැලූ බැල්මට අපහාසාත්මක වශයෙන් නොපෙනුනත් එහි සැඟවුණු තේරුම එහි ගැබ්බෙලා තියෙන්න පුළුවන් අපහාසයක්. ඉතින් ඒක නිසා අපහාසාත්මක ප්‍රකාශයක් අපි කියනවා කෙලින්ම වෙන්නත් පුළුවන්. වක්‍රෝක්තියෙන් නැත්නම් ව්‍යංගෙනුත් අපහාසාත්මක ප්‍රකාශයක් වෙන්න පුළුවන්. ඉතින් එයත් ඇවිල්ලා ඒ කරපු ප්‍රකාශය ඒ විග්‍රහ කරන ආකාරය අනුව තමයි වෙන්නේ. නමුත් වක්‍රෝක්තියෙන් කරපු අපහාසයක් සම්බන්ධයෙන් වුණත් අධිකරණ ඉදිරියට යෑමට හැකියාව තිබෙනවා. හොඳයි. දැන් කපිල මහත්මයාට මම අපහාසයක් සිද්ධ කරා කියලා කියන්නකෝ. දැන් මේ අපහාසය ඍජු හරි වක්‍රයෙන් හරි ප්‍රකාශයට පත් කරලා මම තමයි ඒක මුලින්ම සිද්ධ කරේ. පස්සේ ඒක පත්තරවලත් යනවා, රූපවාහිනියෙත් යනවා, ප්‍රවෘත්තිවලත් යනවා මේ අපහාස ප්‍රකාශය. එතකොට මේ සියලු දෙනාම විත්තිකාරයෝ වෙනවද? දැන් මෙහෙමයි. දැන් ඔය සම්බන්ධයෙන් දැන් අපි කියමු ඔබ මේ රූපවාහිනී වැඩසටහනකදී ඔබ තව පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපහාසයක් කෙරුවොත්, එහෙම නැත්නම් ඔබ පුවත්පතකට ලියන ලිපියකින් තවත් පුද්ගලයෙකුට අපහාසයක් සිද්ධ වුණොත්, ඒ පුද්ගලයාට ඒ අපහාසයට ලක් වෙච්ච පුද්ගලයාට ඔබට විරුද්ධව පමණක් නෙවෙයි ඒ මාධ්‍ය ආයතනයේ අයිතිකරු සම්බන්ධෙනුත් අයිතිකරුට විරුද්ධවත්, ඇත්තටම දැන් පුවත්පතක් ගත්තොත් පුවත්පතේ කර්තෘ, පුවත්පතේ මුද්‍රණකරු, නැත්නම් පුවත්පතේ ප්‍රකාශක, ඒ සියලු දෙනා අයිතිකරු, ඒ සියලු දෙනාටම විරුද්ධව අධිකරණයේදී විත්තිකරුවන් කිරීමේ හැකියාව තිබෙනවා. දැන් එවැනි අවස්ථාවක දැන් මම මේ වැඩසටහන කරන යම්කිසි වැඩසටහනකදී මම යම්කිසි පුද්ගලයෙකුට කරන ප්‍රකාශය, අපහාස ප්‍රකාශය ඒක දන්නේ නැහැ මේ මාධ්‍ය ආයතනයේ ඉහළ නිලයක් දරන ප්‍රධානියා හෝ ඒකේ ප්‍රොඩියුසර් හරි දන්නේ නැහැනේ මම ඒ අවස්ථාවේ කරනවා කියලා. මේ වැඩසටහනේ අතරමඟ තමයි සිද්ධ වෙන්නේ. ඒ වෙනි අවස්ථාවක පුළුවන් දර අසරණ පාර්ශවයන්නේ එතකොට මේ උසාවියට ගෙන්නන්න සිද්ධ වෙන්නේ. නෑ, ඒක තමයි දැන් මම අර ඔබට දැන් පුවත්පතක් ගැන අපි දැන් මේ විද්‍යුත් මාධ්‍යයේ එන්න පෙර තිබුණේ පුවත්පත්නේ. එතකොට පුවත්පත් සම්බන්ධයෙන් තියෙනකොට පුවත්පතේ කර්තෘට එහෙම ඒ වගකීමක් තිබෙනවා පළ කරන දේවල් ගැන සොයා බලන්න. නමුත් ඔබ කියන එක හරියි. දැන් රූපවාහිනී වැඩසටහනක වගේකදී එහෙම කරන්න හැකියාවක් නැහැ. සමහරවිට සජීවව වැඩසටහනකදී වෙන්න පුළුවන්. නමුත් එවැනි අවස්ථාවලදී අපි දැකලා තියෙනවා මේ මාධ්‍ය ආයතන ඒ අවස්ථානුකූලව කටයුතු කරලා එම ප්‍රකාශයේ වගකීම අර කරන පුද්ගලයා මතම පටවන අවස්ථාව ඔවුන් ප්‍රශ්න කරන එවැනි අවස්ථාවලදී මේ ප්‍රකාශය කරන ඔබ වගකීම ගන්නවද කියලා. කියන්නේ එවැනි තත්ත්වයකින් තමයි, මොකද සජීව වැඩසටහනකදී වගේ අවස්ථාවකදී මේ මාධ්‍ය ආයතනයට කිරීමට දෙයක් නැහැ ඇත්තටම. ඉතින් නමුත් ඒ අධිකරණ ඉදිරියේදී තමයි ඇත්තටම මාධ්‍ය ආයතනයේ ඒකට වගකීම යුතු නැද්ද කියන එක තීරණය වෙන්නේ.
ඔව් කොහොමත් පුද්ගලයෙක්ට අපහාස කරන්නට එපා. අපහාසයක් සිද්ධ කරොතින් දිසාධිකරණයට ගිහිල්ලා ඔබට එරෙහිව නඩු පවරලා වන්දි අය කරගන්න පුළුවන් කියන කතාව අද අපි පැහැදිලි කරා. හොඳයි අද නීතිය වැඩසටහනට අපහාස නීතිය සම්බන්ධව සහ ඊට ආනුෂංගිකව පැනනගින කාරණා පිළිබඳව කතා කරන්නට මෙහි පැමිණි නීතිඥ කපිල ලියනගමගේ මැතිතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. හොඳයි. නීතිය වැඩසටහනෙන් අපි සමුගෙන ගියත් රැඳී ඉන දිගින් දිගටම උදායිවත් සමගින්. ලස්සන ගීතයකට පුළුවන් මේ වෙලාවේ ඔබ මොන විදිහේ හැඟීමක් එක්ක ගනුදෙනු කරමින් හිටියත් ඒ හැඟීම වෙනස් කරන්න. ඒ නිසා හොඳට hina වෙවි ඉන්න සමහර ගීත අහද්දි අඬනවා. ඒ වගේම සමහරුන්ට සමහර දේවල් මතක් වෙනවා. කඳුළු වෙනවා. ඒ වගේ මැජික් කරන්න ගීතවලට පුළුවන් කියලා කියනවා. අපි සූදානම් වෙන්නේ ලස්සන ගීතයක් ඔබට අහන්න ලබා දෙන්න. මේ ගීතය අහලා බලන්න ඔබට මොනවද හිතෙන්නේ කියලා.